ආයුබෝවන් මෙම වැඩසටහන් මාලාවේ අද අපිට ඉදිරිපත් කරන මාතෘකාව තමයි ශාස්ත්‍රය ඉලෙක්ට්‍රොනික ශිල්පය. ඉලෙක්ට්‍රොනික ශිල්පය කිව්වහම ඉලෙක්ට්‍රොනික ශිල්පය ගොඩක් පැතිකඩවල් වලට විහිදලා තියෙනවා. ඒ පැතිකඩවල් වලින් අපි අද ගෙනහැර දක්වන්නේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ශිල්පය. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ශිල්පය අපි කියන විදිහට අපේ සිංහලෙන් කියනවනම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කිව්වහම ගොඩක් දෙනා මං හිතන්නේ ශාස්ත්‍රයේ ඇති සහ ශාස්ත්‍රයේ නැති සියලු දෙනාම මේ ශාස්ත්‍රය ගැන යම්කිසි දැනුමක් තියෙනවා. ආසාවක් තියෙනවා. අපි මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය අපි මූලික වශයෙන්ම යොමු කරන්නේ විශේෂයෙන් කාර්මික ශාස්ත්‍රයේ යම් පාඨමාලා කීපයකට. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ප්‍රධාන වශයෙන් මෙන්න මේ පාඨමාලාවල් ඇතුලේ මොඩියුල් හැටියටම අන්තර්ගත වෙලා තියෙනවා. මම කීපයක් විතරක් එකකින් ඔබට ගෙනහැර දක්වන්නම්. ඉලෙක්ට්‍රොනික ඇප්ලයන්ස් ටෙක්නීෂියන් මේක ලෙවල් 4 මට්ටමේ පාඨමාලාවක්. මොඩියුල් 7 එකේදී මේ නම මේ විදියටම තියෙනවා. NCCP Electronics, NCCP Electrical, Industrial Electronic Technician. එතනින් ගියාම ටෙලිකොමියුනිකේෂන් ඩිප්ලෝමා පාඨමාලාවේ මොඩියුල් විශාල සංඛ්‍යාවක ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පිළිබඳ කතා කරනවා. මෙගාට්‍රොනික් ඩිප්ලෝමා එකෙත් මෙගාට්‍රොනික් කියලා කියන්නේ ඔබ සැමම දන්නවා මෙකැනිකල් ඇන් ඉලෙක්ට්‍රොනික් දෙක සම්මිශ්‍රණව කරන්නා වූ තාක්ෂණයක්. ඒකෙත් ප්‍රධාන මොඩියුල් දෙකකම මේ සංඛ්‍යාන ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් භාවිතා වෙනවා. ඊට අමතරව බිල්ඩින් සර්විස් ඩිප්ලෝමා පාඨමාලාව මේක මට්ටම් 5-6 පාඨමාලාවක්. මෙහෙත් එක මොඩියුල් එකක් තියෙනවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියලා. ඔටෝමොබයිල් ඩිප්ලෝමා එකේ මේ කොටස තියෙනවා. ප්‍රයෝජනවත් වෙනවා ඒ සිසුන්ටත්. ඒ වගේම විශේෂයෙන් අපොස සාමාන්‍ය පෙළ 10 වසර සහ අපි සාමාන්‍ය පෙළ අලුතෙන් අඳුන්වා දීලා තියෙන විෂයමාලාවේ මේ කොටස ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම උසස් පෙළ විද්‍යා කලා වාණිජ්‍ය විෂයවල වලට අමතරව දැන් අවුරුදු ගණනාවක තිස්සේ තාක්ෂණ විෂය පවතිනවා. ඒකේ එක ප්‍රධාන මාතෘකාවක් තමයි ඉලෙක්ට්‍රොනික වල මේ අද කතා කරන ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියන පාඨමාලාව. එහෙම නැත්නම් උප මාතෘකාව උපශාස්ත්‍රය. අපි මෙන්න මෙහෙම චිත්‍රයක් තමයි මගේ හිතට එන්නේ ඉලෙක්ට්‍රොනික කියන එක පිළිබඳව. හේතුව දැන් මේ වැඩසටහන නරඹන්නේ සිසු සිසුවියන් විතරක් නෙමෙයි. එක එක වයස දෙමව්පියෝ මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයත් මේ වැඩසටහන නරඹනවා. එතකොට ඉලෙක්ට්‍රොනික කිව්වහම අපේ හිතේ ඇඳෙන චිත්‍රය එක එක විදිවලට වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒකෙන් කීපයක් විතරක් ප්‍රයෝජනට ගත්තා. මෙතන ඉදිරිපත් කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික කියන්නේ මොකක්ද කියලා. ඉලෙක්ට්‍රොනික වල උපමානයක් නැත්නම් උපශාස්ත්‍රයක්. සමහර තැන්වල කොම්පොනන්ට් ඉලෙක්ට්‍රොනික්ස් කියලා කතා කරනවා. ඒ කියන්නේ කොහොමද අපි මේවට උපකරණ හා සම්බන්ධ ඉලෙක්ට්‍රොනික්ස්, උපාංග සම්බන්ධ ඉලෙක්ට්‍රොනික්ස්. මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික්ස් කියලා තව කට්ටියක් ප්‍රගුණ කරනවා ශුද්‍ර ඉලෙක්ට්‍රොනික විද්‍යාව. මෙඩිකල් ඉලෙක්ට්‍රොනික් කියලා මේ දැනවල විශේෂයෙන් කතා වෙනවා. මෙඩිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඔබ දන්නවා නොඑක් ආකාරයේ ශරීර අභ්‍යන්තරයේ පිළිබඳව රෝග නිදානයන් හොයන්න භාවිතා කරන ඉලෙක්ට්‍රොනික කියන ක්ෂේත්‍රය. කන්ට්‍රෝල් ඉලෙක්ට්‍රොනික්ස් කියලා අපි පාවිච්චි කරනවා ඒ ඉලෙක්ට්‍රොනික්ම තව උපක්ෂේත්‍රයක්. ඒකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ ආශ්‍රිතව කොහොමද පාලනයක් වෙන්නේ කියලා. ඒ වගේම හරි ප්‍රසිද්ධයි මේකට පහුගිය කාලවල වල අපේ TVC ආයතනයේ වෙනම පාඨමාලාවක් තිබුණා TV and Radio Allied Equipment Repair කියලා. ඒ කියන්නේ TV, ඉලෙක්ට්‍රොනික, රේඩියෝ අපිට මේ ශාස්ත්‍රයෙන්දි පාවිච්චි වෙනවා. ඊට අමතරව උපමාන තියෙනවා තව ප්‍රධානම පත්ති සම එහෙම නැත්නම් ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස්. අද මේ කතා කරන ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ඊට අමතරව ශාස්ත්‍රයේ පාවිච්චි කරන ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රොනික් මේ ආකාරයෙන් ගොඩාක් ශාස්ත්‍රවල වල මේ ඉලෙක්ට්‍රොනික් කියන එක විහිදී පවතිනවා. ඒක නිසා අද අපි මේ මාතෘකාවෙන් කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික කියන ශාස්ත්‍රයේ උපමානය තමයි උපශාස්ත්‍රය තමයි සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ශිල්පය. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. අපි මේ ඔස්සේ තමයි මුලින්දම්ම අපි අද වැඩසටහන
මෙහෙවන්නේ. එහෙම නැත්නම් අද වැඩසටහනේ අන්තර්ගතයේ තියෙන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියන මාතෘකාව. මම ඉලෙක්ට්‍රොනික අර මම ඉස්සෙල්ලා කියපු විදිය මේ ස්ලයිඩ් එකේ ඔයගලන්ට පැහැදිලිව පේනවා. ආපහු ප්‍රධාන උපමාන දෙකකට මම වෙන් කරලා ගත්තා. ප්‍රතිසම ඉලෙක්ට්‍රෝනික, එහෙම නැත්නම් ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස්, සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික, එහෙම නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්. සාමාන්‍යයෙන් පාසල් යන දරුවෝ දන්නවා මෙන්න මේ සංකේත දෙකෙන් තමයි ගොඩක් තැන්වල ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්, ඇනලොග් ඉලෙක්ට්‍රොනික් කියන හිතේ මෙවැනි චිත්‍රය නිර්මාණය කරන්නේ. ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් අපිට මේ සයිනාකාර තරංගයක් මගිනුත්, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් මෙන්න මේ ආකාරයේ කොටු ආකාරයේ තරංගෙනුත් තමයි ගොඩාක් තැන්වල මේක 100%ක්ම හරිය නැති වෙන්න පුළුවන්. නමුත් අපේ හිතට ගොඩක් අය දරුවන්ට ගිහිල්ලා තියෙන්නේ මේ සංකේත දෙකෙන් තමයි ඇනලොග් ඉලෙක්ට්‍රොනික් සහ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. දැන් මම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කරන්න ගිහිල්ලා ඇයි මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික් එකක් මේකට ගාව ගත්තේ කියලා ගැටලුවක් ඇති. අපි ඒකට විසඳුම හොයමු. මොකද ඇනලොග් ඉලෙක්ට්‍රොනික් වල එක මානයක් තමයි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්. විශාල ශේත්‍රය තුල පවතින ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස්. මෙතන තියෙනවා ප්‍රකාශයක්. මේ ප්‍රකාශය ඉතින් දරුවන්ට අකමැති වුණත් කියන්න වෙයි. x අක්ෂයේ කාලයටත් y අක්ෂයේ විශාලත්වයටත් සමාන නම් කාලයට සාපේක්ෂව විශාලත්වයේ වෙනස් වීම ප්‍රස්ථාරික නිරූපණය කියලා මම යම් කිසි කොටසක් දෙනවා. මේක ටිකක් දිග, අමාරු, තේරෙන්නේ නැති සිංහල වචන කීපයක් තියෙන ප්‍රකාශයක් වුණාට අපි මේක සරලව අපි කියලා බලමු මොකද්ද කියලා. දැන් අපි දන්නවා විශේෂයෙන් අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන දරුවන්ගේ එතනින් එහා ගිය දරුවන්ට අපි යම්කිසි තරංගයක් හෝ ඩිජිටල් හෝ ඇනලොග් මොකක් අඳිනවා නම් මෙන්න මේ ආකාරයට තමයි අපි අඳින්නේ. මම මේ ආකාරයේ හැඩ ගොඩක් තියෙනවා. මම මෙතනදී ප්‍රධානම මම කිව්වේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් වල අපි අඳින්නේ සයිනාකාර තරංගය. පොඩි වැරදි මතයක් තියෙනවා. ඇනලොග් ඉලෙක්ට්‍රොනික් කියන්නේ සයිනාකාර තරංග විතරයි කියලා. ඒක මම කියන්නේ හැමෝටම නෙමෙයි. හැබැයි ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් කියන එකේ මේ ආකාරයේ තරංග, මේ කියන්නේ ත්‍රිකෝණාකාරයේ තරංග, මේ ආකාරයේ තරංගත් වැටෙන්නේ මම කියන ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් වලට. එතකොට මෙන්න මොකද්ද මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික් කියලා කියන්නේ? ඇනලොග් ඉලෙක්ට්‍රොනික් කියන එක හොඳට තේරුම් අරගන්නවා නම්, ඒ පිළිබඳ හොඳට අවබෝධයක් ගන්න පුළුවන් නම් අද මගේ ප්‍රස්තුතයේ වෙන ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ගැන තේරුම් ගන්න එක හරිම ලේසියි. අපි එහෙනම් බලමු. මේ තියෙන්නේ ඉස්සෙල්ලා මම පෙන්නපු චිත්‍රයම තමයි. නමුත් ඊට වඩා තව පොඩි කොටස් ටිකක් එක්කහු වෙලා. මොකද්ද? ඔබට පේනවා ඇති අපි සයිනාකාර තරංගයක් අපි අර ඇඳට ඒක ප්‍රස්ථාරික නිරූපණය කරනකොට ප්‍රධාන වශයෙන් ද්විමාන තලයක මාන දෙකක් තියෙනවා. ඒක මම හිතන්නේ මේ ශේත්‍රයේ ඉන්න ගොඩාක් අය මේක දන්නෝ එකේ මාන දෙක. එකක් තමයි y අක්ෂයේ දිශාව, අනිත් එක x අක්ෂයේ දිශාව. එතකොට මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික නැත්නම් ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි y කියන එක ගන්නවා වෝල්ටීයතාවයේ විශාලත්වයන් හැටියට. වෝල්ටීයතාවය හඳුන්වන්න මම මෙතන පාවිච්චි කරලා තියෙන අකුර u. ඒකට හේතුවක් තියෙනවා. බොහෝ තැන්වල මේක v කියලා උගන් ගන්නව වැරද්දක් නැහැ. හැබැයි එහෙම කරන්නේ නැත්තේ අපි u කියන්නේ වෝල්ටීයතාවයක් තියෙනවා. ඒක මයින ඒකකය v. අන්න ඒක නිසා අපි මම u කියන එක පාවිච්චි කරා, u කියන අකුර පාවිච්චි කරා වෝල්ටීයතාවයක් කියන එක හඳුන්වා දීමට. ඒ වගේම තමයි x අක්ෂය අපි ගත්තා කාලයට. මේක තමයි වැදගත්ම දේ. මේක මොකද හේතුව? කාලයට සාපේක්ෂව ඔබ මෙතනින් බැලුවොත් මේ ආකාර දෙකක් විතරක් මම මෙතනින් නිරූපණය කරනවා. සයිනාකාර තරංගයක් මේ විදියට ගත්තොත් සයිනාකාර තරංගයක් ඇත්තටම කාලයත් එක්ක හොඳටම බැලුවොත් පේනවා යම්කිසි ආනතියක් තියෙනවා. මේක හරි වැදගත්ම දෙයක්. හරිම ඉම්පෝටන්ට්. මේ කාලයත් සමග ආනතියක් තියෙන යම් තරංගයක් වෙනවා නම් මේක ප්‍රතිසම වෙනවා. අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරලා බලනවා මොකක්ද අපි වෙන්නේ කියලා. මේක අපි මෙතන තව පෙන්නලා තියෙනවා ඒ වෝල්ටීයතාවය අපි මෙතන ගන්නේ ධාරාව වෙන්නත් පුළුවන්. මෙතන අපි ගත්තේ උදාහරණයක් හැටියට වෝල්ටීයතාවය. වෝල්ටීයතාවයේ උපරිම අගයක් තියෙනවා සහ අවම අගයක් තියෙනවා. මෙතනින් ඉස්සෙල්ලා කරපු තරම මම ආපු සැරයක් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකට යනවා. ඔබට මේ වෙනස හොඳට පේන්න ඕන. මම ඉස්සෙල්ලා මේ බිඳුවයි වෝල් කියලා මේක මැද්දෙන් ඇන්දේ. නමුත් මේකේ තරංගය වෙනස් නොකර මම ඒක ගෙනහිලා තියෙනවා යටට.
ඒකට ප්‍රශ්නයක් නැහැ. කාලයට සාපේක්ෂව තරංගයක් මෙහෙම තියෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලා මම සඳහන් කරපු මේ විදිහට තියෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට මම කියමුකෝ AC විදුලිය කියලා අපි එන එක. ඒක තියෙන අර ඉස්සෙල්ලා තිබිච්ච ආකාරයේ තරංගයක්. එතකොට කාලය සමග වෙනස් වීම මේ තරංගයේ හැඩය තව ටිකක් අපිට මේකට කියනවා ඉංග්‍රීසියෙන් නම් zoom කරනවා කියලා. තව ටිකක් අපි විශාල කරලා බලමු ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. මොකද මම මේ පැහැදිලි කරන්නේ ඉතා පැහැදිලිව ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් වල ඇනලොග් තරංගයක හැඩයක් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඇයි මේක වැදගත් වෙන්නේ? ඩිජිටල් කරන්න ඉස්සෙල්ලා අපි ඉතා හොඳ අවබෝධයක් තියාගෙන ඉන්න ඕන ඇනලොග් එකේ කොහොමද හැසිරීම රටාව කියලා. මොකද ඩිජිටල් කියන්නේ ඇනලොග් වලම තවත් එක මානයක්. ඉතින් අපි ටිකක් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වුණාට ඇනලොග් ගැන අවබෝධයක් ගමු. බලන්න. මම ඉස්සෙල්ලා පෙන්නපු අර උපරිම සහ අවම අගයන් දෙක. එතකොට මෙතන අවම අගයේ වෝල්ටීයතාවය කීයද? මේ පැහැදිලිව තියෙනවා. 0.5 වෝල්ට්. මම මේක කියලා තියෙනවා විශාලත්වයේ වෙනස් වීම වෝල්ට් 0 සිට 10 දක්වා උපරිමයක් ලෙස වේයයි උපකල්පනය කර ප්‍රස්ථාරයක් නිරූපණය කරමු කියලා. හැඩය වෙනස් නැහැ. බිඳුව කියලා කියන්නේ දැන් තරංගයේ යටම කෙරවල උපරිමයේ තියෙන්නේ වෝල්ට් 10යි. මේ තරංගය දැන් අපි මේකට කියමු අපි විග්‍රහ කරලා බලමු, ඇනලයිස් කරලා බලමු කොයි විදිහටද මේ තරංගය හැදෙන්නේ කියලා. මම හිතන්නේ මේ චිත්‍රය පොඩ්ඩක් පැහැදිලි කරනවා කොහොමද මේ තරංගය හැදිලා තියෙන්නේ කියලා. මම කිව්වා අපි x අක්ෂය කියන එක ගත්තේ මෙතන ගොඩක් විස්තර තියෙනවා. මොකද මේක මම අන්තර්ජාලයෙන් මේ ඩවුන්ලෝඩ් කරපු එකක්. අර ඉතුරු ඒවා මම හැදුවේ අනිත් ඒවාට. මොකද මේක ඉතා පැහැදිලිව මෙතන තිබුණ නිසා සමහර අපිට භාවිතා නොවන කරුණුත් මේ ස්ලයිඩ් එකේ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මේ තිත්ලක් ටිකක් ලකුණු කරලා තියෙන්නේ. මේ තිත් වලට කියනවා මේකේ තියෙන ඒ අණු අවම වෝල්ටීයතාවය බිඳුවේ සිට උපරිම 10 දක්වා ඉතා විශාල සංඛ්‍යාවක් අනන්ත සංඛ්‍යාවක් වෝල්ටීයතාවයන් තියෙනවා කියලා. වැදගත් දෙයක් ඉතා විශාල සංඛ්‍යාවක් වෝල්ටීයතාවයන් තියෙනවා. මොනවාද මේ වෝල්ටීයතාවයන්? අපි කතා කරේ අවම වෝල්ටීයතාවය සහ උපරිම වෝල්ටීයතාවයනේ. එතකොට මේ අවම වෝල්ටීයතාවය කියේ ඉඳලා උපරිම වෝල්ටීයතාවයට යන්න මෙයා යම් කිසි කාලයක් ගත කරනවා. ඇත්තටම කියනවා නම් මේ විදිහේ තරංග කොහෙවත් නැහැ. මේ තියෙන්නේ ඒ අවම වෝල්ටීයතාවයේ ඉඳලා උපරිම වෝල්ටීයතාවයට ගිහිල්ලා අඩු වෙන ගිය හැඩය. මේක හිතන්න මෙතනින් අපි ටිකක් පැහැදිලි කරලා තියෙනවා තිත් කෝටියක් තියෙනවා කියලා. තිත් කෝටියක් ළඟින් ඇන්දොතින් අඳින්න බෑනේ. අන්නේ හැඩය තමයි මේ සයිනාකාර තරංගය ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකින් කීපයක් අරගෙන තිත් කෝටියක් නෑ මම තිත් 10ක් විතර අරගෙන මෙතන පැහැදිලි කරන්න ගත්තා. එහෙමනම් ඇනලොග් වෝල්ටීයතාවයේ ප්‍රධාන මාංගයක් දැන් ඔන්න මෙතන නිරූපණය වෙනවා. මොකද්ද? එක් වෝල්ටීයතාවගේ මේ අගයන් මොනවාද? මේකට කියනවා මෙතන යට තියෙන්නේ මෙවැනි ප්‍රතිසම තරංගයක. ප්‍රතිසම අපි කතා කරන්නේ තාම අපි කතා කරන්නේ ඇනලොග් වෝල්ටේජ්. x අක්ෂයේ ඕනෑම කාලාගයකට. x අක්ෂයේ ඕනෑම කාලාගයකට කියලා කියන්නේ මෙතන ඕනම තිතක්. ඕනම තිතකට අනුරූපව විශාලත්වයේ වෙනස් වීම විශාලත්වය අපි දන්නවා මනින්නේ y දිශාවේ. y අක්ෂයේ අගය තරංගයේ අලුත් වචනයක් තියෙනවා ක්ෂණික අගය. මේකට කියන්නේ instantaneous voltage. සමීකරණවල මම හිතා ඩිප්ලෝමා සිසුන් එහෙම මේක දන්නවා. මේකට කියන්නේ UI කියලා. මම කිව්වා මේ සයිනාකාර වෝල්ටීයතාවයක් හැදිලා තියෙන්නේ අනන්ත සංඛ්‍යාවක් වූ තිත් එකිනෙක යා වෙලා. එතකොට ඒක තිතකට කියන නම තමයි ක්ෂණික අගය. ඇනලොග් වෝල්ටීයතාවයේදී මේ ක්ෂණික අගය වෙනස් වෙනවා. එක අගයවන් ගන්නවා. මම ඉමීට ඉස්සෙල්ලා කිව්වේ ක්ෂණික අගයේ උපරිම වෝල්ටීයතාවය සහ අවම වෝල්ටීයතාවය. ඒ උපරිම වෝල්ටීයතාවය සහ අවම වෝල්ටීයතාවය අතර දශම ස්ථාන ලක්ෂ කෝටි ගණනක් තියෙන්න පුළුවන්. මේ සියලුම ක්ෂණික අගයන් සලකන ඉලෙක්ට්‍රොනික එක තමයි ඇනලොග් ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ. ඇත්තටම කියනවා ඩිජිටල් ලේසි කියලා කියන්නේ දන්න කට්ටිය ඒකයි. මොකද අතනදී අපිට විශාල සංඛ්‍යාවක් දශම ස්ථාන ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් ඩිජිටල් වලදී මම ඒක මීට පස්සේ මම උදාහරණත් එක්කම එක ගෙනහැර දක්වන්නම්. අපිට සලකන්න වෙන්නේ අවස්ථාවල් දෙකක් විතරයි. ඒක නිසා තමයි මම මෙච්චර වෙලාවක් ගත කරන්නේ මේ ඇනලොග් වෝල්ටේජ් එක පිළිබඳ
කරුණු පහදා දෙන්න. හරි. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ වගේ ස්ථාන දැන් මෙතනත් ගණන් කරන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ස්ථාන 12ක් තියෙන ඇනලොග් සිග්නල් එකක් තමයි මේ තියෙන්නේ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන ඇනලොග් වල අනන්ත සංඛ්‍යාවක් දශම තියෙනවා. මේවා ඩිසයින් කරනකොට යම් දේවල් උපකරණ උපාංග හදනකොට මේ සියලුම වෝල්ටීයතාවයන් අපිට සලකන්න වෙනවා. හොඳයි. ඒක කියන්න තමයි අපි මේ කරේ. මේ එක අවස්ථාවකට අපි කියනවා ඉන්ස්ටන්ටේනියස් වෝල්ටේජ් එකක් කියලා. අපි ඕනෑම ස්ථානයක තියෙන වෝල්ටීයතාවයට සමීකරණයක් ලියනවා. මම මේක මේ වැඩසටහනට ඇතුළත් කරේ නැහැ. මේක සරලව යන වැඩසටහනක් නිසා අපි දන්නවා ඒකට කියන්නේ UI කියලා මෙන්න මේකම තමයි U instantaneous කියන එක ශනිකාගය I අකුර සමානයි UM sin omega t කියලා කියනවා. ඒ කියන්නේ මේ ඕනම ස්ථානයකට මේ සමීකරණය අදාළ වෙනවා. නමුත් මම මේ අවස්ථාවේදී ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. සරලව අපි මේ වැඩසටහන ගෙනියන්න ඕන නිසා. දැන් තව ටිකක් පැහැදිලි කරගමු මේ ශනිකාගේ හැසිරීම රටාව. බලන්න. මේ ඇඳලා තියෙන්නේ සයිනාකාර තරංගයක්. මතක තියාගන්න මේක සයිනාකාරම වෙන්න ඕනේ නැහැ. මම ඉස්සෙල්ලා කියපු විදිහට ත්‍රිකෝණාකාර තරංගයක් වෙන්න පුළුවන්. කාලයට සාපේක්ෂව කුමන හෝ ආනතියකින් වෙනස් වෙන තරංග. කුමන හෝ ආනතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැම කාල අස්ථානයකම වෝල්ටීයතාවය වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ සයිනාකාර තරංගයේ මේ කොටස විශාල කරලා ගමු. මේ පොඩි ඉතා කුඩා කොටස මේ ඇඳලා තියෙන විශේෂ පොඩි කොටස. බලන්න ඒක ඇතුළෙත් මේ තිත් මේ ඈතින් ඇඳලා තියෙන මේ තිත් ළඟින් අඳින්න පුළුවන්. නමුත් පැහැදිලි කිරීම සඳහා මේ වගේ සයිනාකාර අගයන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මම මේ කියන ශනිකගේ අගයන් ගොඩාක් තියෙනවා. අපි මේ කොටසක් අරගෙන ආපහු විශාල කරලා ගත්තත් ඒ කොටසේ ඇතුළෙත් අපි හිතමු මේකක් 3.12 කියලා. එතකොට මේ කොටස විශාල කරාම 3.125 1.25 මේ විදිහට දැන් මම හිතන්නේ දරුවනේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක අනන්ත සංඛ්‍යාවක් දශම තියෙනවායි කියලා. ඒක තමයි අර මීට ඉස්සෙල්ලා මම ඉතා පැහැදිලි කරේ මේ ප්‍රතිසම වෝල්ටීයතාවයක අනන්ත සංඛ්‍යාවක් දශම තිබිය හැකියි කියලා. මේ ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් ඔන්න දැන් මෙතන මේ අපි කියන ටර්නින් පොයින්ට් එකක් කියලා. මේ පාඩමේ ටර්නින් පොයින්ට් එකකට අපි එන්න යන්නේ. මොකද්ද? ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කරන්න ගිහිල්ලා අපි ඇනලොග් ඉලෙක්ට්‍රොනික ගැන වැඩියෙන් පැහැදිලි කිරීමක් කරේ මේ හේතුව හින්දා එවැනි තරංගයක හෝ සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ලෙස හඳුන්වනු ලබන අතර එම සියලුම දශම ස්ථානයක් සලකනු ලබන ඉලෙක්ට්‍රෝන ශිල්පය ප්‍රතිසම ඉලෙක්ට්‍රෝන ශිල්පය ඇනලොග් ඉලෙක්ට්‍රොනික කියලා කියනවා. දැන් එහෙනම් දරුවනේ ඔයගොල්ලෝ දන්නවා ඇයි මම ප්‍රතිසම කිව්වේ කියලා. මොකද ඒ ඉලෙක්ට්‍රෝන ශිල්පයේදී අර වෙනස් වෙන වෝල්ටීයතාවයේ වෙනස් වෙන සියලුම දශම ස්ථාන සලකනු ලබනවා. නමුත් ඊට පොඩ්ඩක් වෙනස් අපිට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කරන්න ගියාම. දැන් මේක තවත් ටිකක් අපි ඇනලොග්ම වැඩියෙන් අපි එක්ස්ප්ලেইন කරන්න යමු වෙන්නේ මෙතන ලේසි අපිට සංඥාවක් සංඛ්‍යාතයක් වගේ දේවල් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලක් තියෙනවා. නමුත් ඇනලොග් ඉලෙක්ට්‍රොනික එකක් ආශ්‍රයෙන් පැහැදිලි කිරීම කරන එක ලේසි. හිතන්න මේ ඇනලොග් සිග්නල් එක එහෙම නැත්නම් ප්‍රතිසම සංඥාව දිගින් දිගට ඒ විදියටම එනවයි කියලා. එහෙම ආවොතින් ඒක එක තැනකදී එයාගේ රූප රටාව එහෙම නැත්නම් තරංග රටාව මේකට කියනවා රිපීට් වෙනවයි කියලා. නැවත එනවා. මේ වගේ සංඥාවකට අපි කියනවා කොන්ස්ටන්ට් ෆ්‍රීකවන්සි එකක් කියලා. ඒකේ ඒකාකාරී සංඛ්‍යාතයක් කියලා. ඒකද ඒකාකාරී සංඛ්‍යාතය හරි වැදගත්. දැන් මේකට සරලම උදාහරණය තමයි අපේ ගෙවල් වලට සැපේන සැපයුම් විදුලිය. ගොඩක් ළමයින්ගෙන් ඇහුවොත් මේකේ සංඛ්‍යාතය කීයද කියලා ටක් ගාලා කියනවා 50 හර්ට්ස් කියලා. 50 හර්ට්ස් කියන්නේ ඇයි? වෝල්ටීයතාවය කීයද ගෘහ විද්‍යුත් පරිපථයක එහෙම නැත්නම් ගෘහ විදුලියේ වෝල්ටීයතාවය දෙක ටක් ගාලා කියනවා 230යි කියලා. ඒ 230 කියලා කියන්නේ මෙන්න මේක ඉහළ උපරිම වෝල්ටීයතාවය. ඒකේ තව කොටස් තියෙනවා මානයන්. පීක් ටු පීක් වෝල්ටේජ් එක වර්ග මාධ්‍යන මූලාගේ එහෙම කියලා. ඒ ටික අපි පොඩ්ඩකට අමතක කරලා කිව්වොත් උපරිම වෝල්ටීයතාවය තමයි අපි 230යි කියලා කියන්නේ. සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයකට
මේ වගේ පූර්ණ සංඥා කීයක් එනවද කියලා. එතකොට එක සංඥාවකට ගතවන කාලය මේක ඕන වෙනවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වල. අපි කියනවා කාලාවර්ත කාලය කියලා. කාලාවර්ත කාලය කියලා. මේකටම තමයි සමහර තැන්වල පාවිච්චි කරනවා කාලාවර්ත කාලයේ සංකේතය කැපිටල් T ලැම්ඩා කියන එකක් පාවිච්චි කරන ගොඩක් වෙලාවට ටෙලිකොමියුනිකේෂන් සබ්ජෙක්ට් එක කරනකොට ඉහළ සංඛ්‍යාත කරනකොට අපි මේ යන දුරටම කියනවා ලැම්ඩා කියලා. එතකොට හැබැයි මාන පොඩ්ඩක් වෙනස් වෙනවා. ලැම්ඩා මනින්නේ මේ දුර මයිනේ ඒකක වලින්. ඒක දැනට අපි පොඩ්ඩක් මතක තියාගමු. එතකොට මේ වගේ මේ පූර්ණ සංඥා තප්පරයකට එන ප්‍රමාණය තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒක ඩිජිටල්ද ඇනලොග්ද කියලා නෑ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම ඒකාකාරී සංඛ්‍යාතයක් විය යුතුමයි. එහෙමනම් ඒකාකාරී නොවන සංඛ්‍යාතයක් තියෙනවද? ඔව්. තියෙනවා. ඒ කියන්නේ ඒකාකාරී නොවන සංඛ්‍යාතයක් තියෙනවා. තරංගක් තියෙනවා. ඒකාකාරී නොවන තරංග තියෙනවා. එතකොට ඒවැ සංඛ්‍යාතයක් හොයන්න බෑ. අපි ඉස්සරහට කතා කරනවා ඒක මොකද්ද කියලා. තවත් මතයක් තියෙනවා. ගොඩාක් වෙලාවට අපේ දරුවෝ කාලාවර්ත කාලය පෙන්වන්නේ නැහැ කියලා කිව්වහම මෙන්න මේ අක්ෂය කැපෙන මේ ස්ථානයේ දෙක විතරයි පෙන්වන්නේ. වැරදි නෑ. හරි. නමුත් මතක තියාගන්න ඒක අර්ථ දැක්වීමේ හැටියට මේ ශීර්ෂ දෙකක් අතර ගන්නත් පුළුවන්. ඒකට කියන්නේ අපි සිංහලෙන් අනුයාත නැමීම් දෙකක් අතර කියලා. අනුයාතයි කියලා කියන්නේ එක හා සමානයි එකම විදිහේ තැන් දෙකක තියෙන දුර. ඒක නිසා ඕන තැනකින් අපිට ගන්න පුළුවන් මේ කාලාවර්ත කාලය. මතක තියාගන්න ආපහු මම කියනවා කාලාවර්ත කාලෙම ඉන්න පුළුවන් ඒකාකාරී සංඛ්‍යාතයක විතරයි. මේ තියෙන්නේ බොහෝ සිසුන් දැකලා ඇති එවැනි සංඛ්‍යාතයක් විතරයි අපිට ඔසිලොස්කෝප් එකක එහෙම නැත්නම් කැතෝඩ කිරණ දෝලනීක්ෂකයක බලන්න පුළුවන් නවත්තලා. ඇත්තටම නැවතිලා නැහැ. ඒක නොකඩවා සිදුවෙන නිසා අපිට පේනවා නැවතිලා වගේ තියෙනවා කියලා. මේ තියෙන්නේ එහෙම නවත්තලා වගේ පේන සංඛ්‍යාතයක්. එතකොට මේක මොකද්ද? මේක අනිවාර්යයෙන්ම ඒකාකාරී සංඛ්‍යාතයක්. ඒකාකාරී වෝල්ටීයතාවයකුත් තියෙනවා. මේවා තමයි කියන්නේ ඒකාකාරී තරංග කියලා. අද වෙනකොට ඇත්තටම මේ නම තමයි විතරයි කැතෝඩ කිරණ දෝලනීක්ෂකයක් වෙලා තියෙන්නේ. මේකත් අද අපිට සම්බන්ධ මේ පාඩමටම අදාළව ඩිජිටලි තමයි දැන් ඔසිලොස්කෝපුත් හදලා තියෙන්නේ. කැතෝඩ කිරණ දෝලනීක්ෂයේ නම විතරයි. කැතෝඩ කිරණයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටමත් ඒකත් සංඛ්‍යාංක වෙලා. හොඳයි. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අපි තව මානයක් අපිට මේක ඉගෙන ගන්න වෙනවා. මේක දිගින් දිගටම එනවනම් අපි කිව්වා ඒකට කියන්නේ සංඛ්‍යාතයක් කියලා. ඒක සංඛ්‍යාතයකට අවශ්‍ය කරන මූලික අංග තමයි මේක අපි කිව්වේ. මොකද්ද? ඒකාකාරීව අඩු වැඩි වෙන හැඩයක් තියෙන්න ඕන. ඊට අමතරව අපිට මේ වෝල්ටි විශාලත්වය, වෝල්ටීයතාවය ඒකත් ඒකාකාරී වෙනවා නම් අපිට ඉතා පහසුවෙන් සංඛ්‍යාතය මැනගන්න පුළුවන්. මේ තියෙන්නේ හරි විදියට ඇනලොග් සිග්නල් එකක් එහෙම නැත්නම් ප්‍රතිසම සංඥාවක් බලනකොට මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මෙහෙම වෙන්න බෑ. නමුත් මේ තියෙන්නේ මේක සජීවී බව පෙන්වන්න ඕන නිසා මම මේ දැම්මේ මේ විදියට ගමන් කරන්න බෑ. නමුත් එහෙම පොඩි හරි අපිට අපි කියනවා කැතෝඩ කිරණ දෝලනීක්ෂකයේ සෙටින් එක අපිට පොඩ්ඩක් අවුට් කරලා මේ විදියට ගමන් කරගෙන එකක් අපිට බලා ගන්න පුළුවන්. නමුත් සංඛ්‍යාතයක් වුණොත් මෙහෙම යන්න බෑ. ඒ කියන්නේ මේ කාලාක්ෂයට අනුරූපව පොඩි වෙනස් වීමක් තියෙනවා කියන එකනේ. මේ විදියටයි තියෙන්න ඕන. මම මෙතන විශේෂයෙන් සයිනාකාර හිතාමතාම තමයි සයිනාකාර නොවන තරංගයක් දැම්මේ. මම කියන්නේ ප්‍රතිසම සංඛ්‍යාතයන් එහෙම නැත්නම් සංඥාවන් හැමතිස්සෙම සයිනාකාරම් වෙන්න ඕනේ නැහැ. මේ ආකාරයේ හැබැයි කාලාක්ෂයට යම්කිසි ආනතියක් තියෙන්න ඕනේ. මේකේ ගත්තොත් ඒකාකාරී ආනතියක් y = mx ආකාරයේ ආනතියක් තියෙන්නේ. මේක තියෙන්නේ සයිනාකාර ආනතියක්. ඒ කියන්නේ පටන් ගැනීමේදී ටිකක් වේගයෙන් වැඩි වෙලා ඊට පස්සේ ටිකක් අඩු වෙලා උඩදී නතර වෙලා ආපහු අඩු වේගයෙන් පටන් ගන්න ඉක්මනටම පල්ලෙහාට එන තරංගයක්. ඒකේ එක හැඩයක් තමයි සයිනාකාර හැඩය. දැන් දරුවනේ ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් සංඛ්‍යාතයේ මනින්න නම් අපි දැන් දන්නවා ක්ෂණිකාගය කියන්නේ මොකක්ද කියලා දන්නවා. උපරිම වෝල්ටීයතාවය දන්නවා. සංඛ්‍යාතයේ අපි හඳුන්වීමක් කරා තප්පරයකට මේවා කීයක් එනවද කියලා. මේ තියෙන්නේ එහෙම දන්නවනම් සංඛ්‍යාතය සිම්පල් f කියලා අරගෙන කාලාවර්ත කාලය මතකනේ අනුයාත නැමි දෙකක් අතරට ගිය දුර මේක කාලයෙන් මනින්නේ. මේක කාලයේ ඒකක තියෙන්නේ. අපිට සමීකරණයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් f සමානයි 1 බෙදීම t කියලා. ඒ කියන්නේ සංඛ්‍යාතයේ සමානයි
කාලාවර්ත කාලය යටට දාලා එක උඩට දාලාම එන සංඛ්‍යාත මේක හර්ට්ස් වලින් තමයි මනින්නේ. එතකොට මේක අනිත් පැත්තත් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සංඛ්‍යාතයක් දන්නව නම් ඒ සංඛ්‍යාතයේ අනුයාත නැමි දෙකක් අතර දුර කාලාවර්ත කාලයත් අපිට හොයන්න පුළුවන්. ඒකත් මේ සූත්‍රයේම තමයි. එතකොට t සමානයි 1 බෙදීම f වෙනවා. ගෙදර සංඛ්‍යාතය කියන්නේ 50යි හර්ට්ස්. එහෙමනම් ගෙදර විදුලි බලයේ වෝල්ටීයතාවයේ අනුයාත නැමි දෙකක් අතර දුර කීයද? දුර වෙන්නේ f සමානයි 50යි. එතකොට අපි හොයන්න තියෙන්නේ t මේ සමීකරණයේ t මේ පැත්තට අරගෙන උත්ත කළා. 1 බෙදීම f. 1 බෙදීම f කියලා කියන්නේ 1 බෙදීම 50යි. ඒක එන්නේ දශම බිංදුවයි 2යි බිංදුවයි. ඒ කියන්නේ බිංදුවයි 2යි බිංදුව කියලා කිව්වහම මිලි තප්පර වලින් ගත්තොත් මිලි තප්පර 20යි. මිලි තප්පර 20ක් තමයි අපිට ගෙදර විදුලියේ කාලාවර්ත කාලය වෙන්නේ සංඛ්‍යාතයේ 50ක් වෙන හින්දා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපිට කනට ඇහෙන සංඛ්‍යාතයේ 20 ඉඳන් 20000ට කියනවා. බලන්න 20යි කියන එක අපිට කිව්වොත් විශාල ටිකක් දිග වැඩි සංඛ්‍යාතයක් මේ තරංගයක් කාලාවර්ත කාලයේ. නමුත් 20000යි කියලා කියන්නේ 20යි කිලෝහර්ට්ස්. ඒක ඉතා කුඩා කාලාවර්ත කාලයක් තියෙන්නේ. ඊට අමතරව රූපවාහිනී, ගුවන් විදුලි වගේ ඒ ශේෂ්ත්‍රයන් වලට යනකොට ඉතා විශාල සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත අපිට පාවිච්චි කරන්න වෙනවා. කිලෝහර්ට්ස්, මෙගාහර්ට්ස්, සංනිවේදනය කරනවා නම් සැටලයිට් එක ගිගාහර්ට්ස්, ඒ වගේ සංඛ්‍යාත අපිට පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපි ඕනම එතකොට පොඩි වෙනසක් තියෙනවා මම කිව්වේ. කාලාවර්ත කාලය අපි t කියන වෙනුවට අපි ලැම්ඩා දානවා. ලැම්ඩා දැම්මොත් දුර මීටර වලින් එනවා. ඒකටත් මේ සූත්‍රය මේ විදිහටම ආදේශ කරන්න පුළුවන්. මේක නැවතත් මම මතක් කරනවා. සමීකරණයට ආදේශ කරන්න පුළුවන් ඒකාකාරී නොකඩවා පැමිණෙන තරංග පමණයි. එහෙමනම් මෙහෙම නොවන තරංගක් තියෙනවද? බලමු. මේ තියෙන්නේ ඒ වගේ නොවන තරංග. ඒ කියන්නේ ප්‍රතිසම සංඥා තියෙන්න පුළුවන් ඇතම් තරංග ඒකාකාරී සංඛ්‍යාතයක් හෝ ඒකාකාරී විස්තරයක් හෝ මෙම විචල්‍යයන් දෙකම හෝ ඒකාකාරී නොවෙන්න පුළුවන්. තේරුණාද? ඒකාකාරී විස්තරයකුත් නැහැ, ඒකාකාරී සංඥාවකුත් නැහැ. දැන් මේ මම කතා කරන්නේ කටහඬ. මට හොඳ සංගීතය ප්‍රගුණ කරපු එක්කෙනෙක් සාස්වරය එක දිගටම කිව්වොත් අන්න එක කටහඬක් තියාගෙන හිටියොත් ඒකාකාරී විස්තරයක්, එක සද්දයක් තියාගෙන හිටියොත් ඒකාකාරී සංඛ්‍යාතයක්. ඒ වෙලාවට අර ඔසිලොස්කෝප් එකක් දාලා ඒක දැම්මොත් අර අපි කියන විදිහට පාවිච්චිදී ලොක් වෙයි. එහෙම නැත්නම් කවදාවත් ඔසිලොස්කෝප් එකකින් කටහඬක් අර අපි අර ඉස්සෙල්ල බලුවා වගේ ලස්සනට බලන්න බෑ. ඒකාකාරී නොවන ප්‍රතිසම සංඥා තමයි මේ පෙන්නලා තියෙන්නේ. පේනවද මේකේ තියෙන වෙනස? මේකේ ගත්තොත් උදාහරණයක් හැටියට මේ මුල හරියේ කාලාවර්ත කාලය අඩුයි. මේ හරියේ කාලාවර්ත කාලය වැඩි. ඒක විතරක්ද? නෑ. උසට අපි කියන වචනේ තමයි විස්තරය කියලා. ඒක තමයි ඒකේ පව. දැන් මම හිමින් සැරේ සා කියලා ස්වරයක් කිව්වොත් සා කියලා හයියෙන් කිව්වොත් සංඛ්‍යාත එක වෙලා උස වැඩි වෙනවා. බලය. එහෙම නැත්නම් විශාලත්වයේ වැඩි වීමේ දිශාව y දිශාවට තියෙන්නේ. මේ තියෙන්නේ මේ සංඛ්‍යා මේ සමහරට මේ සංඛ්‍යාතයෙන් වෙන්න පුළුවන් ඊට වඩා සද්ද ටිකක් වැඩියෙන් කියලා. කටහඬට තියෙන්නේ. මේ තියෙන්නේ ඒකාකාරී ප්‍රතිසම තරංග. ප්‍රතිසමයි තාම කතා කරන්න යනලොක්. ප්‍රතිසම තරංගයක් තියෙනවා. ඒක ඒකාකාරී. නවත්තන්න පුළුවන්, ඔසිලොස්කෝප් එකකින් බලන්න පුළුවන්. ඒ වගේ තරංගයක්. එතකොට හැබැයි මේ දෙකෙන් පොදු ලක්ෂණය මොනවාද? ප්‍රතිසම. ප්‍රතිසම කියන්නේ මොකද්ද? කාල අක්ෂයට ආනතව තමයි අර ක්ෂණිකාගේ ගමන් මාර්ගයේ තියෙන්නේ. අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මෙතන සහ මෙතන. ඒක සමාන්තරව යනවනේ. ඒක ඉතාමත්ම සුළු මොහොතයි තියෙන්නේ. ඊට පස්සේ ආපහු වෝල්ටීයතාවයේ එමෙත විශාලත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට ආපහු සැරයක් මම තව විදියකින් මේ කියාගෙන ආවේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ මේ සියලුම අගයන්ගේ වෙනස් වීම සලකන ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය. එතකොට ඉලෙක්ට්‍රොනික කරන කට්ටිය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කරන්න ඉස්සෙල්ලා ඇනලොග් ඉලෙක්ට්‍රොනික කරන්න ඕනයි කියන්නේ ඒකයි. මොකද ඇනලොග් වලම පොඩි වෙනස් වීමක් තමයි, නමක් තමයි ඩිජිටල් කියලා කියන්නේ. හැඩය ඒකට වඩා ලේසියක් තියෙනවා. හොඳයි. දැන් තමයි මම සංඛ්‍යාංක ඉලෙක්ට්‍රෝන තාක්ෂණය කියන විෂයට මම මෙතනදී ඉදිරියට ගත්තේ. මොකද දැන් මට මේක කරන්න ලේසි. ඇයි? මේ මම ඉතා කුඩා පැහැදිලි කිරීමක් ඇතුළත කරා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික නෙමෙයි ඇනලොග් ඉලෙක්ට්‍රොනික ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික කියන එක පොඩි හැඳින්වීම. එතකොට බලමු දැන් මේ දෙක මොනවාද තියෙන සමානකම්, අසමානකම් සහ සමානකම්. බලන්න මොකද්ද ලියලා තියෙන්නේ කියලා. ඉහත සඳහන් කර ප්‍රතිසම න්‍යායන් අපි කියනවා ඇනලොග් තියරි. සියල්ලක්ම වාගේ සංඛ්‍යාක ඉලෙක්ට්‍රෝන වලට වැදගත් වෙනවා. සියල්ලක්ම වාගේ. ඩිජිටල් ඉලෙක්ට්‍රෝන වල භාවිතා වෙනවා. එහෙනම් ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්ත් තියෙන්න පුළුවන්.
නමුත් මෙහිදී තරංග හැඩේ ආනත බව ඇන්ගල් එක නොසලකා හරින බැවින් ඒ පිළිබඳ සැලකීම අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය කියන්නේ අනිවාර්යෙන්ම අවශ්‍ය නැහැ. ඒ පිළිබඳ සලකන්න එපා කියන එක නෙවෙයි. ඒකත් මම කියන්නම් ඇයි කියලා. එවිට ප්‍රතිසම සංඥාහි ඇති අතරමැදි දශම සංඥා නොසලකා හැරිය හැක. මරුනේ. ඒ කියන්නේ දැන් අර අපි අච්චර හිතේ අමාරුවෙන් ඇනලොග් වල තියාගෙන හිටියානේ අනන්ත සංඛ්‍යාවක් වෙනස් වෙනවා කියලා. අපි මේකෙදි කියනවා ඒක අතහැරලා දාන්න කියලා. එහෙනම් ඩිජිටල් ඊට වැඩිය ලේසි. එහෙනම් අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු. දැනට තියෙන විෂයන් අතරින් මම හිතන්නේ ආකර්ෂණීය විෂයක් හැටියට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියන එක හරි ජනප්‍රියයි. එතකොට ඒකේ මූලික කොටස තමයි අපි දැන් මේ සාකච්ඡා කරේ. ද්විතීයික කොටස නැත්නම් අපේ අද අරමුණ තමයි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වල මේ අපි කරගෙන යන්නේ. හොඳයි. දැන් බලන්න දැන් හිතෙන් යන්න ඇනලොග් වලට. මතකද? ඒකේ තිබුණේ කාලක්ෂයට මීම. ඒ කියන්නේ මම කියන්නේ ත්‍රිකෝණාකාර තරංග මෙහෙම. සයිනාකාර තරංග මෙහෙම වැඩි වෙලා ආරම්භිත වේගයෙන් වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙලා ආපහු මෙහෙම යන තරංගයක්. බලන්න මේක. දැන් මේකත් කාලක්ෂයට මේ x මම මේ ඩයග්‍රෑම් එකම තමයි මේකට කොපි කරලා තියෙන්නේ. තරංග විතරයි වෙනස් කරේ. x දිශාවට කාලය තියෙනවා. කාලේ නවත්තන්න බෑනේ. කාලය දිගටම යනවා. දැනුත් මේ දැන් මේනකොටත් වැය වෙනවා. වෝල්ටීයතාවය බලන්න තරංගයක් තියෙනවා. මේ තරංගයේ කාලයට සාපේක්ෂව වෝල්ටීයතාවයේ නියතව තියෙනවා කියලා පේනවද? එතකොට අපි හිතමුකෝ මෙතන තියෙන්නේ වෝල්ට් 10යි කියලා. ඉස්සරත් අපි ගත්තේ 10නේ. මේ 10 යම් කිසි කාලයක් ඒකාකාරීව තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ චිත්‍ර සටහනේ හැටියට එයා ඒ වෝල්ටීයතාවයට වඩා අඩු. නමුත් බිඳුව වෝල්ටීයතාවයේ නොවන වෝල්ටීයතාවයක පවතිනවා. ආපහු ටිකක් වෙලා ඒ ගානම තියෙනවා. මෙහෙම වෙන්න ඕනේ නැහැ. මේක නම් ඒ ගානම තියෙනවා. ආපහු එයා පරණ වෝල්ටීයතාවයට පයින්නවා. අපි දිගින් දිගට මේ චිත්‍ර සටහන අඳිනකොට දරුවනේ මම මේ දරුවනේ කියලා කතා කරන්නේ අපේ මෙතන ප්‍රධානම ඉලක්කගත කොටස තමයි තාක්ෂණ විෂය එක එක ආකාරයෙන් හදාරන අපේ දරුවෝ. ඒක නිසා මම දරුවනේ කියලා තමයි කතා කරන්නේ. දරුවනේ මේ වෝල්ටීයතාවය මේ විදියට පැන යනකොට අපිට අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ මම කිව්වේ අතරමැදි වෝල්ටීයතාවයන් ගැන හිතන්න දෙයක් නැහැ. මම කිව්ව වැරද්ද තමයි ගොඩක් දරුවෝ මේක අඳිනකොට මේ රේඛාව තද ඉරක් හැටියට අඳිනවා. වැරදි නෑ. එච්චරම හරිත් නෑ. මොකද න්‍යායාත්මකව බලනකොට ඉරක් ඇඳයි කියලා කියන්නේ ඉරේ තිත් තියෙනවා. ෂණිකාගයන් තියෙනවා. ෂණිකාගයන් කොහොමද තියෙන්නේ? එක පාටම වෙනින් වෝල්ටීයතාවයකට යනවනම්. නමුත් ඇත්තම කතන්දරේ ඇත්තටමත් එහෙම ඉරක් තියෙනවා. මම ඒක කියන්නම් මැද හරියට යනකොට. මේක අපි මෙහෙම කෙලින් ඇඳට මෙතන ඉඳන් මෙතනට යන්න අපි તો මේකට ගියේ තප්පරයයි කියලා. හිතනවද මේක ඕෆ් වෙලා ඒක කිසිම කාලයක් නොගැනිය හැකි තරම් කුඩා වේලාවකින් වැඩි කරන්න පුළුවන් කියලා බෑ. ඇත්ත කතන්දරේ බෑ. නමුත් අපි න්‍යායාත්මකව අපි ගොඩක් දේවල් කරන්නේ න්‍යාය මත ඉඳලා ඒ න්‍යායාත්මකව අපි කියන්නේ එහෙම කාලයක් යන්නේ නෑ කියලා. එහෙම තරංග අපි කඩේරකින් තමයි පෙන්වන්නේ. කඩේරකින් මෙහෙම පෙන්වනවා. කොහොම වුණත් මේ විද්‍යාව තමයි අපි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වල පාවිච්චි කරන්නේ. මේ ආකාරයේ තරංග වලට අපි කියනවා කොටු තරංග කියලා. මම හිතන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ මම ඒක පැහැදිලි කරනවා. අන්න දැන් එනවා. බලන්න ශනිකාගේ. මතකද මම පෙන්නුවා ආනතියේ තිත් ගොඩාක් මෙහෙම ආනතව වැඩි උනායි මෙහෙම. දැන් මේක ආනතියක් නෑ. හැබැයි හරහට තියෙනවා. ඒ කියන්නේ මෙහෙම මේකෙත් මෙහෙම ඉරක් නෑ. හැබැයි කියන්නේ ගොඩාක් සංඛ්‍යාවක් තිත් තියෙනවා. එක විශේෂයක් තියෙනවා අමතක කරන්න එපා. ඒ තිතේ අගය වෙනස් වෙන්නේ නෑ. අතන 3.1 වුණා 3.1.5 වුණා 3.1.5 වුණා 3.1.5 වුණා එහෙම වැඩි වුණානේ. මේකේ මෙතන සඳහන් කරන වෝල්ටීයතාවයක් තියෙනවා නම් මේකේ හානි මුකුත් නැත්තම් ඒ වෝල්ටීයතාවය නියතවම තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය සහ මේකේ තියෙන බියුටි එක. එහෙම නැත්නම් ලක්ෂණ. මේ වෝල්ටීයතාවය පවතිනවා මේ වෝල්ටීයතාවය පවතිනවා. සමහරක් වෙලාවල් වලට මම ඉස්සෙල් එක කිව්වා වගේ මේ වෝල්ටීයතාවය කියන එක මෙතන නම් වෝල්ටීයතාවයන් දෙකක්. මේක මෙතනටම හේතු වුණොත් මොකද්ද? බිඳුවනේ. ඒ කියන්නේ වෝල්ටීයතාවය පවතිනවා, වෝල්ටීයතාවය පවතින්නේ නැහැ. වෝල්ටීයතාවය පවතිනවා, වෝල්ටීයතාවය පවතින්නේ නැහැ. එහෙම ඇඳත් මේ විදිහම තරංගයක් තමයි එන්නේ. වෙනසකට තියෙන්නේ පවතින්නේ නැති වෙලාවේ ඔය. එතකොට තමයි අර ස්විච් අපි තුමු LED එකකට බැටරි කැල්ලක් අල්ලනවා ඔෆ් කරනවා. එතකොට බල්බ් එක පත්තු වෙනවා.
අතාරිනවා. පත්තු වෙනවා අතාරිනවා. එතකොට අපිටත් මේ විදිය තමයි එන්නේ. තරංගයක් එන්නේ. මෙන්න තියෙනවා මේ මම කියපු වර්ගයේ තරංගය. උපරිම වෝල්ටේජ් මම ඉස්සෙල් එකේ ගත්තේ ඇනලොග් වල උපරිම වෝල්ටේජ්තාවය 10යි කියලා. මෙහිදී කාලයට සාපේක්ෂව වෝල්ටේජ්තාවය වෙනස් වෙන නමුත් පවතින්නේ යම් වෝල්ටේජ්තාවයන් දෙකක් පමණයි. මාර ලේසියිනේ. දෙකක් විතරයි තියෙන්නේ. උදාහරණයක් මෙහිදී මෙම අවම වෝල්ටේජ්තාවයේ බිඳුව සහ උපරිම වෝල්ටේජ්තාවයේ 10යි වෝල්ට් කියලා සලකමු. මෙහිදී අතරමැදි වෝල්ටේජ්තාවයන් නොමැති බැවින් නෑ ඉන්ස්ටන්ටේනියස් වෝල්ටේජයක් නෑ. එහිදී කාලයට සාපේක්ෂව පැවතිය හැක්කේ 0යි වෝල්ට් සහ 10යි වෝල්ට් පමණි. නමුත් කාලය නොනවතින බැවින් එම වෝල්ටේජ්තාවයන් තත්වයන් මේ වචනයක් මතක තියාගන්න මේක දිගින් දිගට අපි ඉස්සරහට පාවිච්චි කරනවා මේ පාඩමෙන් වෝල්ටේජ්තාවයන් තත්වයක් ස්ටේට් කියලා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. වෝල්ටේජ්තාවයන් තත්වයක් කියලා. අපි ගොඩක් වෙලාවට සිංහලෙන් කරනවා නම් මේ ඉංග්‍රීසි සිංහලෙන් ඇත්තටම කරන්න පුළුවන්. හොඳම දේ තමයි තාක්ෂණය කියන එක මව් භාෂාවෙන් ගන්න එක. හැබැයි මේක එළියට දානකොට අපිට වෙන වෙන භාෂාවල් පාවිච්චි කරන්න පුළුවන්. අනේ දරුවනේ මේ සියලුම ඉංග්‍රීසි වචන සිංහල වචන හා සමානවම මතක තියාගන්න ඕනේ. මේකට කියනවා වෝල්ටේජ්තාවය තත්ත්වයන් කියන්නේ ස්ටේට් කියලා. අර මම පීක් වෝල්ටේජ් කිව්වේ උපරිම වෝල්ටේජ්තාවය. අන්න ඒ වගේ වචන, ඒ විශේෂ වචන ඔය තැනක සඳහන් කරගත්තත් හොඳයි. නොවෙනස්ව පවතී. මේ තියෙන්නේ ඒ වගේ එකක් වෙනවා. 10 වෝල්ට් තියෙනවා නැති වෙනවා. තියෙනවා නැති වෙනවා. මේකේ වෙනස්කමක් තියෙනවා. මේකේ පොඩි සමානකමක් තියෙනවා. අපි ඒක ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරලා බලමු. මේකට කියනවා මේක ප්‍රස්ථාරිකව නිරූපණය කරන පේනවද හැඩය කොටු. ඒක නිසා මේකට කොටු තරංග කියලාත් කියනවා. බලමු. ඔන්න දැන් කොටු තරංග කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. කොටු තරංග වර්ග දෙකක් තියෙනවා කියලා කියනවා. කොටු තරංග වර්ග දෙකක්. දෙකක් නෙමෙයි ඊට වඩා වැඩි අවස්ථාවල මේක පෙන්වන්න පුළුවන්. අපි දැනට අපි කියමු මේක කොටු තරංග දෙකක් කියලා. මෙහිදී ඒකාකාරී සංඥා මෙන්ම ඒකාකාරී නොවන සංඥා හෝ තරංගද පැවතිය හැක. සංඥා හා තරංග. සිග්නල් ඇන් මේක කියන අපි මොකක්ද කියලා තරංග කියලා කියන්නේ වේව්ස් කියලා. සංඥා කියලා කියන්නේ සිග්නල් කියලා. සමහරක් වෙලාවට මම සිග්නල් කියලාත් පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට තරංග කියලාත් පාවිච්චි කරනවා. මේ කොටු තරංග එක වර්ගයක් තියෙනවා ඒකාකාරී කොටු තරංග. මේ කොටුව ඊළඟ කොටුවට සමානයි. හැම පැත්තෙම සමානයි. මේකට කියනවා අපි ඒකාකාර තරංග කියලා. ඒකාකාරී නොවන කොටු තරංග වර්ගයකුත් තියෙනවා මේ තියෙන්නේ. දැන් එහෙමනම් අර ඇනලොග් සිග්නල් එක මේකටත් අදාළයි. මොකද ඒකාකාරී නොවන කොටු තරංග උදාහරණයක් හැටියට අපි මේක ටිකක් ඉහළටම යනකොට මෙන්න මේවට තමයි අපි කියන්නේ ගොඩක් තැන්වල ඩේටා කියලා. දත්ත පැමිණෙන්නේ කොටු තරංග ආකාරයට කියලා ටිකක් ඉහළට යනකොට අපි ඉගෙන ගන්නවා. ඒක මේ වගේ එකකට මේ වගේ තරංගයකට වඩා අපි දත්තයන් හැටියට තියෙන ඒවා මෙන්න මේ ආකාරයේ තමයි පවතින්නේ. මම මේ කිව්වේ වැඩි දුර දැන ගැනීම සඳහා ඒක ගැන ඒක නොතේරුණා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ඒක පොඩ්ඩක් මතක තියාගමු මොකද්ද කියලා. මේකෙදි ප්‍රථම සංග තරංග මෙන්ම ඒකාකාරී හැඩයකින් කොටු තරංග නොකොඩවා ජනනය වේ. මේකට තව වචනයක් කියනවා ක්ලොක් ෆ්‍රීකවන්සි එකකුත් මෙන්න මේ හැඩය තමයි. මෙහිදී සංඛ්‍යාතයක් ගණනය කළ නොහැකි. ඇයි කොහොමද සංඛ්‍යාතයක් ගණනය කරන්නේ? ඇයි? කාලාවර්ත කාලය නියත නැහැ. පැහැදිලිනේ? T කැපිටල් T ලැම්ඩා නියත නැහැ. එතකොට මේක කොහොමද සංඛ්‍යාතයක් ගන්න? හැබැයි වෝල්ටීයතාවයක් තියෙනවා. මේ වෝල්ටීයතාවය වෙන්න පුළුවන්. එතකොට අපි ඒක ගැන ඉතා සැලකිල්ලෙන් මතක තියාගන්න ඕන. අපි දැනට දන්න විදියට මේකත් වෙනස් වෙන්න පුළුවන්. අර සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වගේ තමයි මේ කියන තියරි එක දැනට තමයි හරියන්නේ. තව ටිකකින් තියරි එක බොරු වෙන්නේ නෑ. නමුත් තියරි එකට යම් කොටස් එක්කව වෙනවා. දැන් මෙතන අපි මොකද්ද කිව්වේ? ඒකාකාරී කොටු තරංගයක් තියෙනවා. නමුත් මෙතන කිව්වේ ඒකාකාරී නොවන කොටු තරංගයක් තියෙනවා. මේක සත්‍යයක්. නමුත් අපි බලමු දැන් ඒකාකාරී කොටු තරංග වලට මොකද වෙන්නේ කියලා. බලන්න. ඒකාකාරී කොටු තරංගයක් අපි හිතුවොතින් මෙන්න මේ විදියට. බලන්න මේකේ තියෙන විශේෂත්වය දරුවනේ ඔයගලන්ට තේරෙනවද කියලා? පේනවද? මේ වෝල්ටීයතාවයේ පැවතුන කාලය සහ නොපැවතුන කාලය අතර සමානකමක් තියෙනවා. එතකොට අපි ඒකාකාරී කොටු තරංගයක් හැමතිස්සෙම මේ ආකාරයෙන්ම ආවොත් හොඳයි. නමුත් සමහරක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඒකාකාරී නොවන කොටු තරංග තියෙනවනේ. ඒකාකාරී නොවනවා කියලා මෙතන ඒකාකාරී කියලා කියන්නේ මේකට කියනවා පල්ස් ටයිම්, මේකට කියනවා පල්ස් ඉන්ටර්වල් ටයිම් කියලා. පවතින වේලාව සහ නොපවතින වේලාව කියලා. ඒක මෙතන වෙනස් වෙලා තියෙනවා. නමුත් අපිට ප්‍රායෝගික ජීවිතයේදී හම්බ වෙනවා මෙන්න මේ වගේ තරංග.
දැන් මේක ඒකාකාරී නොවනවා කියලා කියන්නත් බෑ. ඇයි? එතකොට ඒකට වෙනම නමක් තියෙනවා. අපි ඒකයි කිව්වේ. ඒ න්‍යාය බොරු වෙන්නේ නැහැ. න්‍යායට තව කෑලියක් අහු වෙනවා. මේ ආකාරයට වැටෙන්නේ ඒකාකාරී නොවනවයි කියලා. මොකද ඒ ඒකාකාරී නොවන බව තමයි පල්ස් එක පවතින පල්ස් කියලා එකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒ සමීකරණ ආදී සංඛ්‍යාතය මේකෙන් මෙන්න මේ සංඛ්‍යාත අපි අර ඇනලොග් වලට පාවිච්චි කරපු සූත්‍රය ඒ ආකාරයෙන්ම මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඇයි? කාලාවර්ත කාලයක් තියෙනවනේ. කැපිටල් T තියෙනවා. එහෙමනම් ඒක නොනවත්වාය නෝනම් ඒකට සංඛ්‍යාතයක් තියෙන්න පුළුවන්. මත දැන් මේක සංඛ්‍යාතය කියලා කිව්වට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලිකදී අපි මේක කියන්නේ බිට් per second කියලා. බිට් තප්පරයකට කොච්චර එනවද කියලා. මේක කෑල්ලකට කියන්නේ බිට් එකක්. අපි ඉස්සරහදී ඒක සාකච්ඡා කරනවා. හරි. එතකොට අපි දැන්ට කියමු මේක සංඛ්‍යාතයක් කියලා. මේකෙදි සංඛ්‍යාතයක් බලන්න බෑ. ඉතා පැහැදිලිවම බලන්න බෑ. සංඛ්‍යාතයක් බලන්න නම් කාලාවර්ත කාලේ නියතව තියෙන්න ඕන. බලන්න මේක මෙතනදී අර ආකාර එකක් තමයි මේ තියෙන්නේ. නමුත් පල්ස් එක පවතින වෝල්ටීයතාවයේ දන් ලෙස පවතින සහ නොපවතින වේලාව අතර වෙනසක් තියෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩියුටි සයිකල් කියලා. ඩියුටි සයිකල් මේක 25% ඩියුටි සයිකල් එකක්. ඒ කියන්නේ කාලාවර්ත කාලයෙන් 25% විතරයි අපිට පල්ස් එක ඔන් වෙලා තියෙන්නේ. ඊටු ටිකම ඕෆ් වෙලා. මෙන්න මේක එක 50% ඩියුටි සයිකල් එක තමයි වැටෙන්නේ ඒකාකාර කොටු තරංග හැටියට අපි මෙතන පෙන්නලා තියෙන්නේ. ආපහු සැරයක් සමහරක් වෙලාවල් වලට මෙන්න මේ ඩියුටි සයිකල් එකේ 75% වෙනකම් ඔන් වෙලා තියෙනවා වෝල්ටීයතාවය පවතිනවා 25% විතරයි වෙනස් වෙනවා. බලන්න දරුවනේ මේකේ මේ කාලාවර්ත කාලයේ වෙනස් වෙන්නේ නැහැනේ. ඇයි? අනුයාත නැමි දෙකක් අතර දුර සමානයි. අර ඉස්සෙල්ලා කියපු න්‍යාය හැටියට ඒ තියරි එකේ හැටියට අනුයාත නැමි දෙකක් අතර දුර සමානයි. නමුත් සිමෙට්‍රිකල් එහෙම නැත්නම් සමමිතික බව නැහැ. මැද දෙකේ සමමිතික බව තියෙනවා අනිත් එකේ අසමමිතික බව තියෙනවා. මම ටිකක් ඩිප්ලෝමා මට්ටමේ දරුවෝ විශේෂයෙන් මෙගාට්‍රොනික්ස් ටෙලිකොමියුනිකේෂන් වගේ විෂයන් කරන ළමයි මේකට වෙනම විද්‍යාවකුත් තියෙනවා. පල්ස් විත් මොඩියුලේෂන් කියලා කියන්නේ නැත්නම් පල්ස් විත් කන්ට්‍රෝල් කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට අද වෙනකොට එලියක් අඩු කරන්න ඕන නම් මෝටරයක වේගයක් අඩු කරන්න ඕන නම් සරල ධාරා මෙන්න මේ තියරි එක තමයි පාවිච්චි කරන්නේ. මම මේක අමතර වශයෙන් කිව්වේ මොකද ඔයගලන්ට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක මේ පිළිබඳ හසල දැනුමක් ගන්නකොට මේක මෙහෙම මතක තියෙනවා නම් ගොඩක් හොඳයි. මේක වෙනස් කළා තමයි අපි උදාහරණයකට DC වල ලයිට් එකක් ඩිම් කරන්න පුළුවන්. මේ මෙතඩ් එක පාවිච්චි කරලා මේ කාලය වෙනස් කරන්න පුළුවන් නම්. එතකොට ඒකේ සංඛ්‍යාතයක් නැතුව නෙමෙයි. කාලාවර්ත කාලයක් තියෙන නිසා සංඛ්‍යාතයක් ගන්නවා. නමුත් අපි වඩා නිවැරදි ගොඩාක් වෙලාවට අර්ථකථනයේදී මෙන්න මේ 50ට 50 තියෙනකොට නැත්තම් පල්ස් ටයිම් සහ පල්ස් ඉන්ටර්වල් ටයිම් හරියටම භාගයක් වෙනකොට තමයි අපි මෙන්න මේ ආකාරයේ පෙන්눔 කරන්නේ. මම හිතන්නේ මේක ටිකක් තේරුම් ගත්තොත් හොඳයි. අපි ඉස්සරහදී මේ පිළිබඳ නෙමෙයි අපි මේක අසුරු කරගෙන වෙන තාක්ෂණයක් තමයි උගන්වන්නේ. නමුත් මේක මතක තියාගන්න විශේෂයෙන් මේක ජවය පරිපාලනය කරන උපක්‍රමයක් සඳහා මේ ක්‍රමය පාවිච්චි කරනවා. ප්‍රතිසම ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ හා සංඛ්‍යාන ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ යම් පොදු කරුණු පැවතියද. දැන් මෙන්න තවත් අපි අර ටර්නින් පොයින්ට් එකකට එන්න යන්නේ. දැන් මේකෙන් අපි මෙතනට එනකම් දරුවනේ මම කියලා දෙන්නේ යම් ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික නැත්නම් ඇනලොග් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ සහ සංඛ්‍යාන ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ තිබිච්ච පොදු කරුණු තමයි අපි සාකච්ඡා කරේ. පැවතියද සංඛ්‍යාන තාක්ෂණයේදී ඊට වෙනස් කරුණුද සලකා බලනු ලැබේ. ඒ කියන්නේ අපි කියනවා නම් ඇනලොග් වල අපි කතා නොකරන දේවල්ද ඩිජිටල් වල කතා කරන්න වෙනවා. දැන් අපි මෙච්චර වෙලා ඇනලොග් ඩිජිටල් නිකන් එක ගෙදර සහෝදරයෝ දෙන්නෙක් වගේ කතා කරා. හැබැයි සහෝදරයෝ දන්නවා සහෝදර දෙන්නෙක් ගත්තත් ඒ සහෝදරයාට වඩා එකම පවුලේ එකම ආකාරයේ ගතිගුණ තියෙනවට අමතරව විශේෂ හැකියාවල් තියෙන්න පුළුවන්. අනිත් ওই දෙකේම තියෙන්න පුළුවන්. ඇනලොග් වලදී අපි මේක අපි දැන් කරන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික හින්දා ඇනලොග් එක අපි කතා කරන්නේ අපි මේ කතා කරේ මේ දෙකම බොහෝ දුරට එක හා සමානයි කියලා. දැන් මෙතන මේ මොහොතේ ඉඳලා ඉස්සරහට යන්න තියෙන්නේ මේ දෙකේ වැඩි පැත්ත ඩිජිටල් වල තියෙන විශේෂ ලක්ෂණ මොනවාද කියන එක සලකන්න. බලමු. දැන් ඔන්න සංඛ්‍යාංක සංඥා ඩිජිටල් සිග්නල් පිළිබඳ තමයි දැන් කතා කරන්නේ. සංඥාන ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඇතුලේ තියෙන ඩිජිටල් සිග්නල්ස් ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මේක අර්ථකථනයෙන් මෙන්න මෙහෙම තියෙනවා.
සංඛ්‍යාන ඉලෙක්ට්‍රෝන විද්‍යාව සලකා බලනු ලබන වෝල්ටීයතාවය ඇති අවස්ථා දෙක එනම් අවම සහ උපරිම වෝල්ටීයතාවයන් හට තාර්කික තත්ත්වයන් නැත්නම් ලොජික් ලෙවල් කියලා කියන්නේ. මතකද අපි කතා කරා මං කිව්වා එක තැනකදී මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා. මෙන්න මේ ස්ටේට් කියන එක. දැන් අපි කතා කරන්නේ ස්ටේට් ගැන තාර්කික තත්ත්වයන්. මේක මම මට මතක විදිහට 20 වෙනි විතර වගේ ස්ලයිඩ් එකේදී සාකච්ඡා කරා. 20 වෙනි විනාඩි විතර වගේ. එතකොට මේ දැන් අපි කතා කරන්නේ ඒවට අර්ථකථනයන් දෙන එක. يعني ස්ටේට්ස් කියන්නේ මොනවාද කියලා. මේක නිතරම පාවිච්චි කරනවා අවස්ථා කියන නම. හැම සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඕන ආකාරයකින් මේක ඉගෙන ගන්නකොට මේක පාවිච්චි කරනවා. මේක ස්ටේට්ස් දෙකයි තියෙන්නේ. දැන් එතකොට ඇනලොග් වෝල්ටේජ් ගැන අපි කතා කරන එක දැන් ටිකට ඉස්සෙල්ලා නවත්තලා දැම්මනේ. දැන් අපි ඩිජිටල් පැත්තට යන්නේ. මොනවාද මේ ස්ටේට් දෙක? එකක් කියනවා උපරිම වෝල්ටීයතාවය. ඊළඟ එක කියනවා අවම වෝල්ටීයතාවය. මේ උපරිම වෝල්ටීයතාවය කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් මේකෙදි භාවිතා වන උපරිම වෝල්ටීයතාවය. මිසක් වෝල්ටීයතාවයේ උපරිම අවස්ථාව නෙමෙයි. ඒකට අපි කියනවා ලොජික් 1 කියලා. අනෙක් අවස්ථාවට කියනවා ලොජික් 0 කියලා. මොකද්ද ලොජික් 1 සහ ලොජික් 0 කියලා කියන්නේ? මතකද ඇනලොග් වල අපි අවස්ථාවල් ගොඩාක් සැලකුවානේ. ඒකට කිව්වේ ඉන්ස්ටන්ටේනියස් වෝල්ටේජ් කියලා ෂණිකාගයන්. දැන් මේ ෂණිකාගය කාලයට මම කිව්වා සමාන්තරව පවතින්නේ. එතකොට සමාන්තරව යම් කිසි කාලයක් පවතිනවා. ඊට පස්සේ සමාන්තරව වෙන අවස්ථාවක් යම් කිසි කාලයක් පවතිනවා. මේ ඉහළ අවස්ථාවට කියනවා මේක වෝල්ටීයතාවයේ හැටියට විශාලත්වයෙන් ඉහළාගයට අපි කියනවා ලොජික් 1 කියලා. විශාලත්වයෙන් පහළාගයට අපි කියනවා ලොජික් 0 කියලා. එතකොට මේ අවස්ථාවල් වල වෙන වෙන වෝල්ටීයතාවයන් පවතින්න පුළුවන්. අපි ඒක වෙනම සාකච්ඡා කරලා බලමු. ලොජික් 1 සහ ලොජික් 0. සමහරක් අවස්ථාවලදී සමහර පොත්වල සමහර නෝට්ස් වල සමහර වෙබ්සයිට් වල මේ ලොජික් 1 කියන එක වෙනුවට පාවිච්චි කරන හයි කියලා. එහෙමනම් ඊළඟ අවස්ථාව ලෝ කියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ පෙන්නලා තියෙන්නේ ඒකයි. සමහරක් පොත්වල සමහරක් අවස්ථාවලදී අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා ඔන් කියලා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ඔන් වෙලා. ඊළඟ අවස්ථාව ඕෆ්. අපි මේකේ තියෙන වෝල්ටීයතා මට්ටම් XY තලයකට ගෙනාවොතින් හරියටම වෝල්ටීයතාවය මොකක්ද කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි දැන් ඒක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද අපි දැන් අපි කතා කරන්නේ මේ කියන தත්ත්වය ගැන විතරයි. මේක මීට ඉස්සෙල්ලත් මම යම් පැහැදිලි කිරීමක් කරා. බලමු. මේ ලොජික් අවස්ථාවන් දෙක එහෙම නැත්නම් මේ තාර්කික අවස්ථාවන් දෙක මම මේක ලොජික් අවස්ථාවන් කියලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනේ තාර්කික අවස්ථාවන් දෙක තරංගයක් හෝ සංඥාවක් හැටියට පාවිච්චි කරන සමහර තැන්වල තරංගයක් කියනවා සමහර තැන්වල සංඥාවක් කියනවා. ලොජික් ලෙවල් එක නැත්නම් වේව් ෆෝම් එකක් සිග්නල් එකක් කියලා අපි පාවිච්චි කරනවා නම් පහත අයුරින් ඊය කොටස් හඳුන්වන්න පුළුවන් කියලා කියනවා. එක අවස්ථාවක් සමතල අවස්ථාවන් දෙක. මේක තමයි ලොජික් අවස්ථාවන් දෙක. ඇත්තටම පවතින්න පුළුවන් අවස්ථාවන් දෙකයි. එකක් තමයි ඒකට කියනවා මට්ටම් සමතල මට්ටම් තියෙනවා. මේක තියෙනවා ලොජික් 1 මේක ලොජික් 0. අපි ඊළඟ සයිඩ් එකේදී අපි ඒක කතා කරනවා. ඊට අමතරව මෙතෙක් කතා නොකරපු එහෙම නැත්නම් මෙතෙක් අපි ගණන් ගන්න එපා කියලා මීට ඉස්සෙල්ලා කියපු දෙයක් දැන් මෙතනදී අපි එළියට ගන්නවා. මොකද්ද? මේ කඩිර. මම කඩිර පිළිබඳව හැඳින්වීමක් කරා මීට ඉස්සෙල්ලා. මොකද්ද මේ කඩිර කියන්නේ? ඒකට කියන්නේ සංක්‍රාන්ති දාර. අලුත් වචනයක්. transition edge. transition මේ මට්ටමේ ඉඳලා ඊළඟ මට්ටමට යනවා. සංක්‍රාන්ති සමය කියලා තියෙන්නේ. මොකක් හරි එකකින් තවත් එකකට එන එක. අන්න ඒ වගේ තමයි. මේ සංක්‍රාන්තිය වගේ සංක්‍රාන්තියක් තියෙනවා. මේ සංක්‍රාන්තිය ඇත්තටම අවස්ථාවල් දෙකක් තියෙනවා. එතකොට ඒ දෙක තමයි පේනවද? සමතල මට්ටමු දෙකක් තියෙනවා. සංක්‍රාන්ති දාරත් දෙකක් තියෙනවා. සමතල මට්ටම් දෙක තමයි අපි මෙච්චර වෙලා කතා කරපු ලොජික් 1 සහ ලොජික් 0. ලොජික් 1 සහ ලොජික් 0. ඒක තමයි සමතල මට්ටම් දෙක. ඒක වෝල්ටීයතාවය කාලක්ෂයට සමාන්තරව පවතින්නේ. විශේෂයක් උනේ දැන් අපි මෙන්න මේ අපික මේක අතාරිනවා කියලා සංක්‍රාන්තිය. නමුත් මෙතනදී ඒ එජස් ඇයි අපි මේක කතා කරන්නේ? මේ මට්ටමේදී මේ හඳුන්වා දීමේ මට්ටමේ ටිකක් ඉහළට යනකොට අපිට සමහර ලොජික් වැඩ කරනවා මෙන්න මේ සංක්‍රාන්ති දාර දෙකේ. ඒ විශේෂ අවස්ථාවල්. ඒක එහෙම කරන්න ඕන වෙනවා. ඒ සංක්‍රාන්ති දාර දෙකට නම් දෙකක් තියෙනවා. මේකට කියනවා PGT මේකට කියනවා MGT කියලා. ඒ කියන්නේ ලොජික් මට්ටම බිඳුවේ සිට එක දක්වා යනවා නම් මේ ඉහළට ඊතලයේ ඇඳලා තියෙන්නේ අපි ඒකට කියනවා positive going transition. අතරම positively going transition.
මේ යම්කිසි අවස්ථාවක ලොජික් 1 වල ඉඳලා බිඳුවට වෙනකොට මේ අවස්ථාව එහෙම නැත්නම් මේ කොටසට අපි කියනවා negatively going transition. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. දෙකටම මම positively going transition කියලා ලියලා තියෙන type mistake එකක්. නමුත් මතක තියාගන්න මේක negatively going transition කියලා කියන්නේ. හරි. එතකොට මේකට සමහර කාලට leading edge මේක trailing edge කියලාත් කියනවා. එක එක පොත්වල එක එක විදිහට වෙනක් තමයි තියෙන්න පුළුවන්. එතකොට මේක දැන් අපි එතකොට අවස්ථාවල් දෙකක් ගැන කතා කරා. ඒ අවස්ථාවල් දෙකේ උප අවස්ථාවල් දෙකයි. මොකද්ද? සමතල මට්ටම් දෙකයි logic 1 0, සංක්‍රාන්ති දාර දෙකයි PGT NGT. එතකොට සාමාන්‍යයෙන් ප්‍රායෝගික පරිබත නිර්මාණයේදී හැර තාර්කික තත්ත්වයන් සඳහා භාවිතා වන වෝල්ටීයතාවෙන් විශාලත්වයේ අගයන්. මේක හරි වැදගත් දෙයක්. අපි ප්‍රායෝගික වෙන්න එපා. ඒ ප්‍රායෝගික වෙනකොට විශාලත්වයේ අගයන් එක වෝල්ට් 5ද 10ද 20ද කියලා කතා කරනවා. නමුත් අපි මෙතන අපි මේ කොටස තුලදී අපි ඒක භාවිතා නොකරේ කියලා තියෙන්නේ. බොහෝ විට භාවිතා නොකරේ තිබුණා නම් මේක ගොඩක් සාර්ථකයි. සාමාන්‍යයෙන් අපි ඒක වෝල්ටේජ් ලෙවල් ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ මට්ටම අපි කරන්නේ ඩිසයින් මට්ටම. ඩිසයින් කරනකොට අපිට ඒකේ තියෙන වෝල්ටේජ් එකේ වැලියු එක වැඩක් නැහැ. අපි ගන්නෙ ලොජික් එකද ලොජික් බිඳුවද කියලා. හැබැයි දැනගෙන ඉන්න ඕන. මොකද්ද? සමහර තාර්කික තත්ත්වයන් සඳහා බහුලව ලොජික් 0 සඳහා සමහරක් තැන්වල 0 වෝල්ට් පාවිච්චි කරනවා. එතකොට 0 කියන ඒවා දෙකයි. ලොජික් 0 වෝල්ට් 0. මාරු වෙන්න පුළුවන් ඒ අවස්ථාවල වලදී. සමහරක ඒවා ලොජික් 0 සඳහා -5 කියන වෝල්ටීයතාවය පාවිච්චි කරනවා මේ යට කොටසට. ලොජික් ඒක අපි මේ වෙලාවේදී සලකන්නේ නැහැ. නමුත් තියෙනවා කියන එක තමයි මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි ලොජික් 1 සඳහා සමහර ලොජික් වල 5 වෝල්ට් පාවිච්චි කරනවා TTL වගේ ලොජික් පරිපථ සඳහා. සමහරක ධන 12 කියන වෝල්ටීයතාවය පාවිච්චි කරනවා. ධන 15 කියලා වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් එක ලොජික් පරිපථයක් නිර්මාණයේදී අපි තීරණය ගත්තාම මේකේ ලොජික් 1 12 නම් 15 නම් ගොඩාක් වෙලාවට ඒ පරිපථේම තියෙන්නේ ලොජික් 1 සඳහා 12 නැත්නම් 15. ඒක නිසා අපිට ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කියන්නේ ඒකට ලොජික් 1 කියලා. මම ලියලා තියෙනවා මෙන්න මේක සඳහා මේක පාවිච්චි කරනවා කියලා. හරි. අපි එහෙමනම් ඊළඟ අවස්ථාවේදී අපි සලකන්න වෙනවා මෙන්න මේ කොටස. මෙතනින් එහාට යන්න ඕන මේකේ විශේෂත්වයක් තියෙනවා මේවා තියෙන්න පුළුවන් අවස්ථාවල් ගැන. එහෙමනම් අදට අපි මේ පාඩමේදී සාකච්ඡා කරේ මේ අවස්ථාවල් වෙන දක්වා පමණයි. එතකොට අපි ඊළඟ පාඩමේදී අපිට සලකන්න වෙනවා මෙතනින් එහාට යන්න. එහෙම නැත්නම් ලොජික් 1 වල සිට ලොජික් 0 දක්වා වෙනස් වෙන ඒවායි තවත් සලකන්න ඕන කරුණු මොනවාද කියලා අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරලා බලමු. එහෙමනම් ඔබ සැමට